ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දිස්ත්‍රික්ක 5ක නායම් අවදානම් නිවේදන නිකුත් කෙරේ. නිව් ඩයමන්ඩ් නෞකාවේ තත්ත්වය පිරික්සීමට තවත් විශේෂඥ කණ්ඩායම් දෙකක්. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවත් කිරීමට ජනපති තීරණය කරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිසමේ කාලය දීර්ඝ කරයි. COVID-19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතර දෙවන ස්ථානයට ඉන්දියාව පත්වෙයි. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට දිනේ මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හෙට දිනේ ඌව පළාතේ සහ අම්පාර මඩකලපුව යන දිස්ත්‍රික්කවලට සවස් 2කින් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම දිවෙන හරහා උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං වැති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි පවතින විට අකුණු මගින් සහ తాවකාලික තද සුළං මගින් ඇතිවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්තනගලු ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම නිවේදනය දක්වා ඇත්තේ ඊයේ දින රාත්‍රියේ අත්තනගල ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශයට ඇදහැළුණු තද වර්ෂාපතනය නිසා මේ වන විට ඉහළ ධාරා ප්‍රදේශයේ සමහර ස්ථාන සුළු ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බවයි. මේ වන විට වර්ෂාපතනයේ පහව ගොස් ඇති බව වාර්තා වන නමුත් ඉහළ ද්‍රෝණියේ ජලය පහළට ගලා යමින් පවතින නිසා අද රාත්‍රිය වන විට පහළ ද්‍රෝණියේ සමහර ස්ථානවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි. විශේෂයෙන්ම ගම්පහ ජායල මාර්ගය සහ කිරිඳිවිට ගණේමුල්ල මාර්ගය කිරිඳිවිට අවඩ ස්ථාන කිහිපයකදී ජලයෙන් යට විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ. අද දින රාත්‍රියේ තද වර්ෂා තත්ත්වයක් ඇති වුවහොත් මෙම තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්. මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙස ආපදා කළමනාකරණ අංශවලින් සහ අත්තනුකල ඔය ද්‍රෝණියේ පහත් බිම්වල පදිංචි ජනතාවගෙන්ද එම ප්‍රදේශවල මාර්ග භාවිතා කරන්නන්ගෙන්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. දිස්ත්‍රික්ක 5ක් සඳහා නිකුත් කර ඇති නායෑම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. ඊයේ දිනේ ලැබුණු අධික වර්ෂාපතනය සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායෑම් අන්තරංගයේ නිවේදනය නිකුත් කර ලැබුවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ LPTA සහ නියාගමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, වලල්ලාවිට, ඉංගිරිය සහ හොරණෑන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, අරණායක සහ ගලිගම වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, රත්නපුර, කිරියල්ල, කුරුවිට සහ හයගම වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධියර 1 යටතේ විමුක්තිනාත් භවයේ සිටින නිවේදනය නිකුත් කරන ලැබුවා. මේන් කියවෙන්නේ ජනතාවට තම වටපිටාව සම්බන්ධව දැඩි විමුක්තිනාත් භවයේ සිටින ලෙසත් ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ බුලත් සිංහලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, කෑගල්ල, යටියන්තොට, බුලත් කොවිරිය සහ දෙහියවටයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අධීර 2 යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලැබුවා. මේන් ජනතාවට පවසනුයේ අවශ්‍ය තමන්ගේ වටිනා කියන බඩු බහන් යම්කිසි බෑග් එකකට ලෑස්ති කරගෙන අවශ්‍ය වුවහොත් ඊළඟ මොහොතේදී පවතින වර්ෂාපතනය සමග ආරක්ෂිත ස්ථානයක් කරා යාමට සූදානම් වී සිටින නිවේදනය නිකුත් කරන ලබන්නේ. මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ බදුල්ල, මාතලේ, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් වර්ෂාපතන ලැබුණු බැවින් එම දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාව තම නිවාස ආශ්‍රිත කණ්ඩි පවතිනවා නම් ඊට අමතරව කඳු ආශ්‍රිතව සහ මාර්ග භාවිතා කරන ඉතා දැඩි විමසනක් බවින් සිට අවශ්‍ය වූත් ආරක්ෂිත ස්ථානයක් කරා පියමන් කරගෙන ඉල්ලා සිටිනවා. පූර්ව නායම් ලක්ෂණ සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටින ලෙසයි ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
නායම් පූර්ව ලක්ෂණ ලෙස හදිසියම ඇතිවන පැලුම් ජනතාව විමසිනුවෙන් සිටින්න පුළුවන්. ඊට අමතරව පවතින ගස් ඇලවීම, ටෙලිෆෝන් කණු ඇදවීම, ලයිට් කණු ඇදවීම, වැටවල් ඇදවීම, තමයි නිවාසවල බිත්ති මත පැලුම් ඇතිවීම, ඒ පැලුම් වැඩිවීම සහ හදිසියම උඩට මතුවන ජල උල්පත් සහ ඒ පවතින ජල උල්පත් වල බොරදියේ මතුවීම. එවැනි ලක්ෂණ දුටුවොත් එම ස්ථානයේ වහම ඉවත් වෙන කටයුතු කරන්න ඕනේ. නිව් ඩයිමන්ඩ් නෞකාවේ ගින්න පිළිබඳ සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍යයේ සහ නෙදර්ලන්තයේ තවත් විශේෂඥයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා. මේ අතර පවතින අධික සුළං සහිත කාලගුණ තත්ත්වයක් සමග නිව් ඩයිමන්ඩ් නෞකාවේ එන්ජිම පිහිටා ඇති ප්‍රදේශයේ අද පෙරවරුවේද සුළු ගිනි දළු මතු වූ බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. පවතින අධික සුළං සහිත කාලගුණ තත්ත්වයක් සමග බෙල් 212 යානයක් උපයෝගී කරගනිමින් අද පෙරවරුවේද රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසක් නැව මත පතිත කිරීමට පියවරගෙන තිබෙනවා. එමෙන්ම නාවික හමුදාවේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් ඊයේ පස්වරුවේ නෞකාවේ එන්ජින් කාමරයට ඇතුළු වීමටද උත්සාහ කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ ව්‍යාර්ථ වී ඇත්තේ එහි ඇති අධික උණුසුම් තත්ත්වය සහ මුහුදේ පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන්. IMI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානය විසින් ගිනි නිවීමේ කටයුතු සඳහා ගුවනින් වතුර ඉසීම පූර්ණ කාලීනව සිදු කළ අතර ගින්න සඳහා වතුර ඉසීමේ මෙහෙයුම් 176ක් පමණ සිදු කරනු ලැබුවා. මෙහිදී වතුර ලීටර් 4,40,000ක් පමණ මේ වන විට ගුවනේ සිට මුදා හැර තිබෙනවා. මේ අතර නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇතිවීමේ යම් සම්භාවිතාවක් පවතින හේයින් ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ. මේ අතර ඊයේ රාත්‍රී තවත් විදේශීය විශේෂඥයින් පිරිසක් නිව් ඩයමන්ඩ් නෞකාව පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම නාවික හමුදාව විසින් කල්මුන්නේ දක්වා රැගෙන ගොස් ඉන් අනතුර නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවටපත් නෞකාවක් වෙතයි රැගෙන යාමට කටයුතු යොදා තිබුණේ. එමෙන්ම නිව් ඩයමන්ඩ් නෞකාවට වූ හානිය පිළිබඳව තක්සේරු කිරීමට එම නෞකාව ඇත් ග්‍රීසියේ නිව් ෂිපින් ලිමිටඩ් නැමැති ආයතනය සිය ගැලවුම්කාර සිංගප්පූරු සමාගමේ 10 දෙනෙකුගෙන් යුත් නියෝජිතයන් පිරිසක් ඊ උදෑසන මෙරටට එවනු ලැබුවා. නාවික තාක්ෂණික විශේෂඥයින් තක්සේරුකරුවන් සහ නීතිවේදීන්ගෙන් මෙම පිරිස සමන්විතයි. ඉන් 6 දෙනෙකු නාවික හමුදාව විසින් මේ වන විට නිව් ඩයමන්ඩ් නෞකාව ආසන්නයේ මෙහෙයුම් කටයුතු නිරත ටග් යාත්‍රාවක් වෙත රැගෙන ගොස් තිබෙනවා. ඔවුන් මේ වන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. මෙම පරීක්ෂණවල වාර්තාවන් කඩිනමින් ලබා දීමට නියමිත අතර නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන ආරක්ෂිතව ඉන් පිටතට ගැනීමේ ක්‍රමවේදය තීරණය කරනු ලබන්නේ අදාළ වාර්තාවේ නිර්දේශවලට අනුවයි. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 3123ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී නව ආසාදිතින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ හඳුනාගත් ආසාදිතින් අතර ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. ජායල කොටුකොඩ ප්‍රදේශයේ පදිංචි මියගිය පුද්ගලයා එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 31 වනදායි. පාදයක තුවාලයකින් විෂ බීජයක් ශරීරගත වීම සහ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පසුගිය දෙවනදා නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට පෙර එක්සත් අරාබි එමිරාජ්‍යයේ මාසක පමණ කාලයක් රෝහල්ගතව සිටි බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණවලදී මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොතිබූ බව නුවරඑළිය මූලික රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා. මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 6000කට වැඩි පිරිසක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් අතරින් 185 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඔවුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය වැලිකන්ද මූලික රෝහල ඉරණවිල මිනුවන්ගොඩ නැගෙනහිර කොළඹ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් පුද්ගලයන් 2926 දෙනෙකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 56ක් වන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 12ක්. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14% ආදායම් බද්ද සහ 15% වූ රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. අද ජනාධිපති කාර්යාලයේ පැවති මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
ඒ අනුව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ 1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වා දුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් වූ බවයි. මේ නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනින් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. 2018 වසරේදී රත්රන් ආනයනය සඳහා 15%ක බද්දක් පනවනු ලැබූ අතර ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී තිබෙන බවත් අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතුයයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මැණික් සඳහා වන ලෝක වෙළඳපොලේ කේන්ද්‍රය බවට පත්වීමට ශ්‍රී ලංකාවට නොහැකිවීම ආශ්‍රිත ගැටලු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉදිරිපත් කළ යෝජනා 14ක් දීර්ඝ ලෙස සාකච්ඡාට ලක් වී තිබෙනවා. මෙරට හමු නොවන ලෝකයේ වෙනත් රටවලට ආවේනික මිල අධික මැණික් ආනයනයට පහසුකම් සැලසීම සහ මැණික් සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම ලොහාන් රත්වත්තේ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මැණික් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලු ආයතන එක තැනක ස්ථාපිත කරන්නයි ජනාධිපතිතුමන් මෙහිදී සඳහන් කර තිබෙනවා. ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත්රන් මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් සිට 4ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් සපයන ලෙසයි ජනාධිපතිතුමන් රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබා දී ඇත්තේ. වතු සමාගම් වලට අයත් මැණික් ඉල්ලම් සහිත වගා නොකළ ඉඩම් මැණික් කර්මාන්තයට නිදහස් කර ගැනීමට ඇති බාධක ඉවත් කර කැණීම් සඳහා පවරා ගැනීමට මෙහිදී තීරණය කර තිබෙනවා. රත්නපුර දෙමුආවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මැණික් අල විසංකීර්ණය සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩිනම් කරන ලෙසද ජනාධිපතිතුමන් මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් බහුල ප්‍රදේශවල අනවසර මැණික් ගැරීම් මහා පරිමාණයෙන් සිදුවන අතර යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමෙන් පරිසරයට හානි වන අයුරින් කරන මැණික් ගැරීම් වහාම නැවැත්වීමටත් සාම්ප්‍රදායික මැණික් ගැරීමේ නිරත වූවන්ට ඇති බාධක ඉවත් කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා විසින් නියම කර තිබෙනවා. ජාතික මැණික් හා ස්වර්ණභාර අධිකාරී මැණික් රසායනාගාරය අන්තර්ජාතික ප්‍රමිතියට දියුණු කිරීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වන අදහස් රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ. වනාත විල්ලුව එළුවන්කුළුම ප්‍රදේශයේ වසර ගණනක් පැරණි අක්කර 100 ගණනක වනාන්තර පද්ධතියක් කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතිනවා. අප වාර්තාකරු සඳහන් කළේ මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදු කර ඇති බවයි. පරිසරවේදීන් චෝදනා කරන්නේ වනාන්තර භූමිය කොටස් කර විකිණීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් මෙම ක්‍රියාවෙහි නිරත වී ඇති බවයි. මෙලෙස විනාශයට පත්කරන වනාන්තරයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට කිලෝමීටර කිහිපයක් නුදුරින් පීඩා තිබෙන බවයි වාර්තා වන්නේ. විල්පත්තුවේ සැරිසරන අලියතුන් හා අනෙකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ නිරන්තරයෙන් සැරිසරන බැවින් වන විනාශයත් සමග වන සතුන් ගම් වෙත කඩා වැදීම වැළැක්විය නොහැකි තත්ත්වයක්ද උද්ගත වන බවටයි පරිසරවේදීහු අනතුරු අඟවන්නේ. මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී වීමට අවසර ලබා දෙන ලෙස අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් ඇතුළු විනිසුරු මඩුල්ල නියෝග කළේ මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරීපත් වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත් වී නොමැති බවද එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි විය යුතු සියලු හිමිකම් භුක්ති විඳීමට නියමිත බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී නොයන බවද සඳහන් කර තිබෙනවා. ඒ අනුව පෙත්සම් විභාගය සඳහා අවසර ලබා දෙන බවයි අභියාචනාධිකරණය සඳහන් කළේ. පෙත්සම යලි මේ මාස 29 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළ අතර එදිනට වග උත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උබුල්දිනිය මහතා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසු නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස 3කින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාස 20 වනදා මෙම කොමිසමේ කාලයේ අවසන් වීමට නියමිතව තිබුණත් එතැන් පටන් තවත් මාස 3ක් එනම් දෙසැම්බර් 20 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කිරීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇත්තේ. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීමට හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති කොමිසම පසුගිය වසරේ පිහිටවනු ලැබුවා. මාස 6ක කාලයක් සඳහා මෙම කොමිසම පත් කළ අතර එහි නිල කාලය මාර්තු 20 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොමිසමේ කාලයේ තවත් මාස 6කින් එනම් එළඹෙන සැප්තැම්බර් 20 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණා. ඉන් අනතුරුවයි තවත් මාස 3ක කාලයක් සඳහා කොමිසමේ කාලය දිගු කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත්තේ. පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන දීමනාව වැඩි කිරීමට රජයේ අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. පෙර පාසල් විෂය පැවරෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පළමු වරට මෙරට නිර්මාණය වී ඇති වකවානුවක පෙර පාසල් දිවා සුරුකුම් මධ්‍යස්ථාන හෝ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලෙස හැඳින්වෙන ශේෂ්ත්‍රයන් අතිශයින් මෙරට අනාගතය සඳහා වැදගත් වන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. යනුව පෙර පාසල් ගුරුවරුන්ට මනෝවිද්‍යාත්මක දැනුම සහිත විධිමත් අනිවාර්ය ගුරු පුහුණුවක් රජය මගින් ලබා දීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පවසනවා. එමින්ම එම පුහුණින් පසු සියලු පෙර පාසල් ගුරුවරුන්ට ස්ථාවර වැටුප් ක්‍රමවේදයක් පිහිටුවීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. සෑම ග්‍රාම සේවා වසමකම නියමිත ප්‍රමිතියෙන් යුත් එක් පෙර පාසලක් දිවා සුරුකුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට රජයේ සිය පූර්ණ දායකත්වය ලබා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මුතුවැල්ල උමන් මාර්ගයට විකල්පයක් වශයෙන් උතුරු කොළඹ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමන් මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. වසර 225කට වඩා පැරණි ලන්දේසි යුගයේදී මතු වූ මුතුවැල්ල උමම් මාර්ගය ඉදිකර තිබෙනවා. එම උමම් මාර්ගයේ විකල්පයක් වශයෙන් වී උතුරු කොළඹ නව මුතුවැල්ල උමන් මාර්ගය ඉදිකර ඇත්තේ. යනුව මීටර් 3ක විශ්කම්භයකින් යුතු මෙම උමන් මාර්ගය ඉදිකිරීම කටයුතු මේ වන විට පවතින්නේ අවසන් අධීරයේ බවයි වාර්තා වන්නේ. මීටර 778ක් දිගින් යුත් උමග ඉදිකර අවසන් කර ඇති අතර දැනට සිදු කෙරෙන්නේ මෝදුල ප්‍රදේශයෙන් එම නව උමග මුහුදට වැටීමට සැලැස්වීමේ කටයුතුයි. මාස 3ක් ඇතුළත නව උමගෙහි වැඩ කටයුතු මුළුමනින්ම අවසන් කිරීමෙන් අනතුරුව එය හරහා ජලයේ බැස යාමේ කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම උමගෙහි අවම ගැඹුර මීටර 3.5ක් වන අතර එහි උපරිම ගැඹුර මීටර 17ක් වනවා. උමග ආරම්භක කොටස කෙටි විවෘත ඇල මාර්ගයක් ලෙස ඉදිවනු ඇති. ඉන්පසුව භූගත උමන් මාර්ගයක් ලෙස තප්පරයකට ජල ලීටර 15000ක් මුහුදට මුදා හැරිය හැකි ආකාරයෙන්ුයි මෙය ඉදිකරනු ලබා ඇත්තේ. කොළඹ නගරයේ ගංවතුර තත්ත්වය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු කොළඹ ගංවතුර පාලනය කිරීමට හා හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණු කරගෙන කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේයි මෙම ඉදිකිරීම සිදුවන්නේ. දැන් සිව් දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව් දෙස පුවත්. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ දින රාත්‍රියේ සිට පවතින දැඩි සුළං තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බලය ඇන හිට තිබෙනවා. යනුව නෝඩ් ප්‍රදේශයේදී අධි බැලති විදුලි රැහැන් පද්ධති ගණනාවකට ගස් කඩා වැටීම නිසා එම ප්‍රදේශයේද විදුලි බලය ඇන හිට ඇති බවයි විදුලි පාරිභෝගිකයන් සඳහන් කළේ. එමින්ම හැටන් දික්කොය දරවල මැණික්වත ප්‍රදේශයේ පවුල් 100කට ආසන්න පිරිසකටද මෙලෙස විදුලි බලය ඇන හිට තිබෙනවා. කෙසේ වෙතත් ඇන හිට ඇති විදුලි බලය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරී නිහාල් සමරකොන් මහතා සඳහන් කළේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ග්‍රන්ථ දෙකක් එළි දැක්වීම කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී ඊයේ සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ආරක්ෂක ලේකම්වරයා විසින් රචිත ගෝඨාභය ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙන්ම සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කර ලියා ඇති පාතාලයෝ නවකතාවද මෙලෙස එළි දැක් වූ බවයි. යනුව කෘති දිත්තේ පළමු පිටපත ආරක්ෂක ලේකම්වරයා විසින් කෝට්ටේ ශ්‍රී කල්යාණි සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පිළිගන්නු ලැබුවා. අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම කෘති පිළිගන්වා ඇත්තේ.
අද උදැසන හැටන් පොලිස් වසමට අයත් ලෙදන් ටී තේවතුයායේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිසීම හේතුවෙන් වතුකරයේ තේදරු නැලමින් සිටි කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරය හේතුවෙන් වතු කම්කරුවන් 8 දෙනෙකු දික්කොය මූලික රෝහලට ඇතුළත් කළ බවයි හැටන් මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. පලිපාන මහතා සඳහන් කළේ. එම ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණය හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස බඹර වදේ කඩා වැටි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පොළොන්නරුව ජාතික වනෝද්‍යානයේ දිමුලාගල විල්ලුවේ මඩේ එරී සිටි අවුරුදු 3ක් පමණ වයසති අලි පැටියෙකු පසුගියදා ඉන් මුදාගෙන වනෝද්‍යානයට මුදා හැරීමට පොළොන්නරුව අඩවි ආරක්ෂක නිලධාරීන් සමත් වී තිබෙනවා. පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුවයි මෙලෙස අලි පැටවා මුදාගෙන ඇත්තේ. අලි රංචුව සමග විල්ලුව හරහා ගමන් කිරීමේදී අලි පැටවා මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බවයි පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි සහකාර එස්.ඒ. වික්‍රමරත්න මහතා සඳහන් කළේ. දැන් අවධානය විදෙස් පුවත් වෙත. COVID-19 වෛරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතර දෙවන ස්ථානයට ඉන්දියාව පත්ව තිබෙනවා. ඒ ආසාදිත සටහනේ දෙවන ස්ථානයට පත සිටි බ්‍රසීලයද ඉක්මවා යමින්. ගත වූ පැය 24 තුළ එක් දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉන්දියාවෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 91,723ක් වාර්තා කරමින්. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරටින් ගත වූ පැය 24 තුළ නව මරණ 1008ක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 71,787ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,562ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වසර අවසානයේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව 4,10,000 ඉක්ම විය හැකි බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යායතනය සඳහන් කර තිබෙනවා. ඒ අනුව ලබන ජනවාරි මාසයේ වන විට ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දෙගුණ වෙන ඇති බවයි වොෂින්ටන් සරසවි සෞඛ්‍ය විද්‍යායතනය පෙන්වා දෙන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 64,60,250කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර මරණ 1,93,250ක් වාර්තා වන බවයි. වසංගත රෝග විද්‍යාඥයින් උපදෙස් දෙන පරිදි මුඛ ආවරණ පැළඳීමෙන් ඇමරිකාවේ කොරෝනා මරණ 30%කින් පමණ අඩු කර ගැනීමේ හැකියාව පවතින බවද වොෂින්ටන් විශ්වවිද්‍යාලය පෙන්වා දී තිබෙනවා. එහෙත් ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුඛ ආවරණ පැළඳීමේ පුරුද්ද ගිලිහෙමින් පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මැයි මාසෙන් පසු එංගලන්තයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් පෙන්වා දෙන්නේ ගෙවුණු පැය 24 ආසාදිතින් 2,988 දෙනෙකු වාර්තා වී ඇති බවයි. යනුව එරට සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් යලි අනතුරු වැඟවීම් සිදු කර තිබෙනවා. එංගලන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,47,152ක් වන අතර මේකේ සංඛ්‍යාව 41,551ක් ලෙසයි සඳහන් වුණේ. බැලූ බැල්මට අත්තටු නොමැති සමනලයෙකුගේ ඡායාරූපයක් එක් පසකින් අනෙක් පසින් අත්තටු සහිත සාමාන්‍ය සමනලයෙක්. හැබැයි මේ ඡායාරූප දෙක පිටිපස්සෙම ලොකු කතාවක් තියෙනවා. මේ ඉන්නේ රෝමි. ඒත් රෝමිගේ මව හදිසියෙම පිළිකා රෝගයට ගොදුරු වෙනවා. ඉතින් රෝමිගේ මව මිය යෑමට කලින් රෝමිට ඇය පැවසුවේ ඔබ සමනලයෙකු දකින සෑම අවස්ථාවකම ඔබ බැලීමට පැමිණියේ මා බව දැනගන්න කියලයි. මේ කතාවත් එක්කම රෝමි නිතරම දකින සමනලුන් එක්ක විනෝදයෙන් කල් ගෙව්වා. සමනලයෙක් ඉන්න හැම තැනකම රෝමිට යාගේ අම්මා මතක් වුණා. පසුව මේ ලෝකයේ සමනලුන් ආරක්ෂා කිරීම සඳහා රෝමි නිතරම උත්සාහ කළා. ඇය තම ගෙවත්තේ දලපුවන් සොයා ගන්නා සෑම අවස්ථාවකම විශේෂ ටැංකියක රැකවරණය සඳහා ඇය තම නිවස තුළට ගෙන ගොස් ඔවුන් වැඩි සමනලුන් බවට පත්වන තුරු බලා සිටියා. රෝමි ඔවුන් පියඹා යන ආකාරය දැකලා අතිශයින්ම සතුටු වුණා. නමුත් වරක් ඇය දුටුවේ එක් සමනලියෙකු හානියටපත් පියාපත් සහිතව උපත ලබා තිබෙන ආකාරය. මුලදි මට අවශ්‍ය වුණේ පියාපත් සහිත මේ සමනලයා බාහිර ලෝකයේ මිය යාම වැළැක්වීම සඳහා මා ළඟ තබා ගන්න. ඒත් පසුව මගේ මිතුරෙක් සමනල තටුව සූක්ෂමව අලුත් වැඩියා කරන්නේ කොහොමද කියලා උපදෙස් ලබා දුන්නා. ඒක දුෂ්කර කාර්යයක්. ඒත් රෝමි පියාපත් සවි කිරීමට සමත් වුණා. සමනලයට පියාඹන්න ඉඩ දුන්නම සමනලයා තනකොළ මත වැතිරෙන නිසා තමාගේ ප්‍රයත්නය අසාර්ථක වුණා කියලා රෝමි දුක් වුණා.
ඒත් ඒක සාර්ථකයි. අත්තටු සිඳුණු සමනලයට ආයෙත් නිදහසේ පියාඹන්න පුළුවන් වුණා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 8 වනදා මෙරට විශිෂ්ට ගණයේ සංගීතඥයෙක්, නර්තන ශිල්පියෙක්, කතුවරයෙක් සහ ශ්‍රී ලංකා නාට්‍ය හා සිනමාවේ අධ්‍යක්ෂවරයෙකු වූ W.V. මකුලොළුව මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1984 සැප්තැම්බර් මාස 8 වන දිනයි. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සැප්තැම්බර් මාස 8 වන දිනට එනම් හෙට දිනටදී තිබෙනවා. පුද්ගලයන්, ප්‍රජාවන් සහ සමාජයන් සඳහා සාක්ෂරතාවේ වැදගත්කම සහ සාක්ෂරතාවෙන් පිරිපුන් සමාජයක අවශ්‍යතාවය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහායි 1966 දී යුනෙස්කෝව විසින් සැප්තැම්බර් 8 වන දින ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ. ලන්දේසින් නිව් ඇම්ස්ටර්ඩෑම් නගරය බ්‍රිතාන්‍යයන්ට බාර දුන් අතර පසුව එය නිව්යෝක් ලෙස නම් කර ඇත්තේ 1964 සැප්තැම්බර් මාස 8 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.